පහත දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල දාරයක් හා කවකටුවක් පමණක් භාවිතා කරන්න. නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. මේ ගාන 2018 දෙවන ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ගාන නිර්මාණ ගාන බලමු අපි කොහොමද කරන්න කියලා. මම කලින් 2019 නිර්මාණ ගානත් හැදුවා. ඒකත් බලන්න. මුලින්ම මේගොල්ලෝ කියන දේවල් කරගෙන යන්න තමයි අපිට තියෙන්නේ. බලමු මුලින්ම කියලා තියෙන්නේ රෝම ඉලක්කම් එකේ සෙන්ටිමීටර් 7.5ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එහි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියනවා. කියලා තියෙන විදිහට කරමු අපි රූල භාවිතා කරලා. රූල භාවිතා කරලා මම ඉස්සෙල්ලාම මේ සයිස් එකෙන් තියාගන්න මේ විදිහට. රූල භාවිතා කරලා ඉරක් ගහ ගන්න ඕනේ ඉස්සෙල්ලාම. අරගෙන ඊට පස්සේ අපි ඒකේ AB සරල රේඛා ඛණ්ඩයේ සෙන්ටිමීටර් 7.5ක් තමයි ලකුණු කරගන්න තියෙන්නේ. සෙන්ටිමීටර් 7.5ක් මට මේකෙන් ගන්න පුළුවන්. හරි 7.5ක් වුණ බලන්න. හරි 7.5යි. මේක මම මෙතන තියලා කවකටුවේ යකඩ තුඩ මෙහෙම ගන්න තියලා පොඩි චාපයක් ගහ ගන්නවා. ඕනනම් කටියට රූල භාවිතා කළාම සෙන්ටිමීටර් 7.5 ලකුණු කරලා ඉවරලා මේ ඒකට AB දාන්න පුළුවන්. නැත්නම් මම කරන විදිහ කරත් කමන්නේ. ඊට පස්සේ අනිත් පැත්තේ දැන් මාක් කරපු චාපේ ගාව ආය යකඩ තුඩ තියලා සෙන්ටිමීටර් 7.5ක් මාක් කරගන්න තියෙන අනිත් පැත්තේ. හරි. හරි. දෙපැත්තම මාක් කරගත්තා. ඊට පස්සේ AB ලකුණු කරගන්න ඕනේ අපි. A මේක B සෙන්ටිමීටර් 7.5ක් දිගයි ඒවා මාක් කරගන්න ඕනේ. හරි. ඒකේ ලම්බ සමච්ඡේදික නිර්මාණය කරන්නත් කියනවා. ඒක ඇඳලා ඒකේ ලම්බ සමච්ඡේදික නිර්මාණය කරන්න කියනවා. හරි. ඒක කොහොමද කරන්නේ? ලම්බ සමච්ඡේදික නිර්මාණය කරන්න හැටි ඔයගොල්ලෝ දන්නවා. අදාළ AB ලක්ෂ මත තියලා දෙපැත්තට චාප කපන්න තියෙන්නේ. B ලක්ෂය මත මෙන්න මෙහෙම තිබ්බම B ලක්ෂය මත තියලා චාපයක් ගහන්න. මේ පැත්තට එකයි පල්ලෙහාත් මම මේක පොඩ්ඩක් උස්ස ගන්න. මේක පොඩ්ඩක් මකා ගන්නවා. ආයෙ චාප දෙකක් ගහ ගන්නවා. මේ පැත්තට එකක් ගැහුවා. ඉතින් මේ පැත්තට ගැහුවා. ඊට පස්සේ ආයෙ ඊළඟට ඒ ලක්ෂය මතත් තියලා යකඩ තුඩ තියලා චාපයක් ගහන්න තියෙන්නේ. මේක ඡේදනය වෙන්න. ගැහුවා. සාය මෙතන කැපෙන ලක්ෂය චාපයක් ගන්න. ඊට පස්සේ
රූල භාවිතා කරලා මේ ඡේදන ලක්ෂ දෙක යා කරන්න තියෙනවා. ඉතින් මාක් කරන් තියෙන්නේ තව ඉස්සරහට පොඩ්ඩක් ගහ ගන්නවා. හරි. හරි. එහෙනම් අපි ලම්බ සමච්ඡේදික නිර්මාණය කළා. ටිකක් උඩට යනකම් මම ගහගත්ත මොන හරි දෙයකට පස්සේ වුණා වුණොත් කියලා. හරිද? සමච්ඡේදික නිර්මාණය කරා. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ කියනවා AB හි මධ්‍ය ලක්ෂ්‍ය C ලෙසගෙන AB වල මධ්‍ය ලක්ෂ්‍ය C ලෙස ගන්නවා. C ලෙසගෙන C කේන්ද්‍රයද AB විස්කම්භයද වන අර්ධ වෘත්තය නිර්මාණය කරන්න කියනවා. හරි. AB විස්කම්භය වන අර්ධ වෘත්තය. හරිද? එහෙනම් C කේන්ද්‍රය වෙනවයි කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය වෙන්නේ මෙතනනේ. මේ අපි ලම්බ සමච්ඡේදයක ඡේදනය වෙලා යන තැන තමයි මධ්‍ය ලක්ෂ්‍ය වෙන්නේ. එහෙනම් එතන තමයි C වෙන්නේ. C මාක් කරගමු. C වෙන්නේ මෙතනට. 7.5 පොඩ්ඩක් පැත්තට අරගන්න. C මාක් කරගන්නවා මේ. AB හි මධ්‍ය ලක්ෂ්‍ය C ලෙසගෙන C කේන්ද්‍රයේද AB විස්කම්භයේද එනම් වෘත්තය නිර්මාණය කරන්න තියෙන C කේන්ද්‍රය වෙන. එහෙනම් කේන්ද්‍රයට කවකටුවේ යකඩ තොට තියලා AB විස්කම්භය වෙන්න නම් මෙතනට අරගන්න වෙනවා. පැන්සල් තුල B වල අපි තියමු, නැත්නම් A වල වුණත් තියන්න පුළුවන් ඔයගලන්ට. පැන්සල් තුල B වල තියලා මෙහෙම අර්ධ වෘත්තය නිර්මාණය කරන්න තියෙනවා. ඔන්නෝම අර්ධ වෘත්තයක් නිර්මාණය කළා. AB විස්කම්භය වන අර්ධ වෘත්තයක් නිර්මාණය කළා. ඒකත් හරි. දැන් ඊට පස්සේ රෝම ඉලක්කම් 3ට යන්න. ඒක කියනවා AB හි ලම්බ සමච්ඡේදකයටත්. ඔව් AB වල ලම්බ සමච්ඡේදය අපි ගැහුවා. AB වල ලම්බ සමච්ඡේදකයටත් මේක ලම්බ සමච්ඡේදකය. CB රේඛාවටත් CB මෙන්න මේ රේඛාවටත් සමදුරින් විචලනය වන ලක්ෂයක පථය නිර්මාණය කර. එය අර්ධ වෘත්තය ඡේදනය වන ලක්ෂය P ලෙස නම් කරන්න කියනවා. ඒගොල්ලෝ එහෙනම් මොකද්ද කියන්නේ? මේ රේඛාවන් දෙකට AB හි ලම්බ සමච්ඡේදකය කියන එකටයි රතු පාට අරගමු. මෙන්න මේ රේඛාවටයි මෙන්න මේ රේඛාවටයි සමදුරින් විචලනය වෙනවලු. මේ රේඛා දෙකට සමදුරින් විචලනය වෙන ලක්ෂයක පථය මෙන්න මෙහෙම සමදුරින් යන්න ඕනේ. අරකටයි මේකට. මේකට මේ රේඛාවටයි මේ රේඛාවට. සමදුරින් විචලනය. ඒ කියන්නේ මොකද්ද? C වල
කෝණ සමච්ඡේදකයේ තමයි ඔය ගහන්න කියන්නේ. තේරෙනව නේද? කෝණය සමච්ඡේදනය කරන්න තියෙන්නේ. ලක්ෂයක පතය ඊට පස්සේ ඒක මෙන්න මේ වෘත්තය කැපෙන තැන P ලෙස නම් කරන්න කියනවා. ඒකනේ කියන්නේ. හරි. අපි එහෙනම් කෝණ සමච්ඡේදකයේ ගහමු C වල CB රේඛාවයි ලම්බ සමච්ඡේදකය අතර කෝණ සමච්ඡේදකය තමයි කෝණය සමච්ඡේදනය කරන්නේ. මේකට මොකද කරන්නේ? කවකටු අරගන්නවා. කවකටු අරගෙන ආයේ C වල තියෙනවා කෝණය සමච්ඡේදනය කරන්න යනවා. හරි. ආලා පොඩි දුරක් කරගන්න. මම කෝණ සමච්ඡේදනය නිල් පාටින් කරන්න. ගහනවා. ගහලා ඉවරලා ඒ ඡේදනය වල ලක්ෂවල කියලා ටිකක් ඈතින් අපි මාක් කරන්නම මේ ළඟ ඉඳන් ඊට පස්සේ මෙතන තියෙනවා යකඩ තුඩ එතන මාක් කළා. ඊට පස්සේ C ලක්ෂයයි මෙන්න මේ ඡේදන වෙන ලක්ෂය අතර රේඛාව අඳින්න තමයි තියෙන්නේ. ඒක එතකොට වෘත්ත භාගයේ ඡේදනය වෙන තැන P ලක්ෂය විතර දාන්න තියෙනවා. ඔන්න කෝණ සමච්ඡේදකයේ ගහපුවා. ඒකත් ඈතර කරනවා මොකද තව මොනවා හරි පස්සේ කිව්වොත් එහෙම. හරිද? එහෙනම් C ලක්ෂයයි ලක්ෂය ඉඳන් අපි කෝණ සමච්ඡේදකයේ ගහුවා. CB රේඛාවට සමුද්‍රයේ විචලන වන ලක්ෂයක පතය නිර්මාණය කර එය අර්ධ වෘත්තයේ ඡේදනය කරන ලක්ෂය P ලෙස නම් කරන්න. අපි දැන් P හොයාගත්තා. P අරගෙන ගිහලා මෙතනින් තියන්න. හරි. ඔන්න P හොයාගත්තා. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4. 4 කියනවා P හිදී අර්ධ වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කර එය AB හි ලම්බ සමච්ඡේදකයේ හමුණු ලක්ෂය D යයි නම් කරන්න කියනවා. P හිදී අර්ධ වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කරන්න කියනවා. එන ඒක කරමුකෝ. කරලා AB හි ලම්බ සමච්ඡේදකය හමුවන ලක්ෂය D ලෙස නම් කරන්න. ඒ කියන්නේ මොකද්ද? කටුවට අඳින්න රතු පාට අරගෙන මේකට ස්පර්ශකයක් ගහන්න කියනවා. කොහොම? දැන් මේක ස්පර්ශ ලයින තියෙනවනේ. ඒක AB ගේ ලම්බ සමච්ඡේදය කියන්නේ මෙන්න මේ රේඛාවනේ. මේක හමුවන තැන D ලෙස නම් කරන්න. මේක D ලෙස නම් කරන්න කියලා කියන්නේ. හරිද? හරි සරලයි. එහෙනම් P වලට ස්පර්ශකයන් නිර්මාණය කරමු. එහෙනම් P වලදී ස්පර්ශකයන් නිර්මාණය කරන්න ලම්බ සමච්ඡේදකයක් ගහන්න වෙනවා. P වලදී සාමාන්‍ය දුරක් අරගෙන දෙපැත්තට වහම ඡාප දෙකක් කපා ගන්න. ඊට පස්සේ එතන තියලා සාමාන්‍ය ටිකක් දුර අරගෙන ඡාපයක් කපා ගන්න. මේ පැත්තෙත් ඒ විදිහටම ඡාපය කපා ගන්න. ඊට පස්සේ මෙතන යකඩ තුඩ තියලා
මෙතන ඡාපේ කපන්න. ඡේදනය කරන්න. ආයෙ මෙතනත් එහෙම කරන්න. ඊට පස්සේ මේ කැපුණු ලක්ෂ දෙක යා කරලා ස්පර්ශක නිර්මාණය කරන්න. ස්පර්ශකත් රතු පාටින්ම දාන්න. අන්න ස්පර්ශක නිර්මාණය කළා. ඒ ස්පර්ශකය AB ලම්බ සමච්ඡේදකයේ හම්බ වන ලක්ෂය D ලෙස නම් කරන්න කියලා. එහෙනම් AB ලම්බ සමච්ඡේදක හම්බෙන්නේ මෙන්න මෙතනදී. මෙන්න මේ ලක්ෂය D ලෙස නම් කරන්න කිව්වා. ඔන්න අපි දැන් නම් කළා. හරි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරිලේ සරල ගාන. ඊට පස්සේ රෝම ඉලක්කම් 5 කියනවා D සිට අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනෙක් ස්පර්ශකයේද නිර්මාණය කර. D ඉඳන් අර්ධ වෘත්තයට ඇඳෙන්න පුළුවන් අනෙක් ස්පර්ශකයන් නිර්මාණය කරන්න. තව එකක් කියනවා එම ස්පර්ශකයේ PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්න කියලා කියනවා. එතකොට D ඉඳන් අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනෙක් ස්පර්ශකය කොහොමද නිර්මාණය කරන්නේ? කවකටු තුඩ අරගෙන D වල ඉඳන් මට කියන්න මෙන්න මේ D වල ඉඳන් D වල ඉඳන් මෙන්න මේ P වලට තියෙන දුර අරගත්තා නම් කවකට්ටට ඒ දුර අරගෙන මෙතනින් ඡාපයක් කපා ගත්තා නම් D වල ඉඳන් P වලට තියෙන දුරයි මේ ඡාපෙට තියෙන දුරයි එක සමාන වෙනවනේ. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ දුර දෙක සමානව අරගත්තා නම් මේ අපිට ස්පර්ශක නිර්මාණය කරන්න පුළුවන් කරදරයක් නැතුව. එහෙනම් D වල ඉඳන් P වලට තියෙන දුර ඉස්සෙල්ලාම අරගමු. ඒක අරගන්න කවකටුව D වල තියලා මෙන්න පැන්සල් උඩ P වලට තියලා මැන ගන්න තියෙනවා. හරිද? ඒ ප්‍රමාණය අරගෙන දැන් මේක මෙතන මැනගත්තනේ. මැනගෙන ඊට පස්සේ මෙතනින් පොඩි ඡාපයක් කපා ගන්නවා හරියටම අර දුරේ. හරිද? ඔන්න ඒ දුරේ අපි ඡාපයක් කපා ගත්තා. මෙන්න මේ D මෙන්න මේ ඡාපේ යා කළා නම් අනිත් මේ පැත්තේ තියෙන ස්පර්ශකයක් තියෙනවා. D වල සිට අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනිත් ස්පර්ශකය නිර්මාණය කරන්න පුළුවන් එහෙම. එහෙනම් අඩිරුල භාවිතා කරලා මෙන්න මේ දෙක යා කරන්න තියෙනවා. තිබ්බා මෙන්න මේක යා කරා. හරි. ඔන්න ඒ ස්පර්ශකෙත් ගැහුවා. හරි. මගේ පොඩ්ඩක් එහෙම වෙනවා නම් වෙන්නේ මෙන්න මේ කවකටුව අපි හරියට භාවිතා කරන්න මේ software එකෙන් අමාරුවක් තියෙනවා මේ තුඩ හරියටම තියා ගන්න ඕනේ ලක්ෂවල මේ වගේ තමයි නිර්මාණය කරන්නේ. ඕගලන්ට වර්ධින්න බෑ කඩදාසියක නිර්මාණය කරද්දී. රෝම ඉලක්කම් 5 කියන D සිට අර්ධ වෘත්තයට ඇඳී අනෙක් ස්පර්ශකයේද නිර්මාණය කර එම ස්පර්ශකයේ PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්න කියලා. හරිද? අපි දැන් D ඉඳන් ස්පර්ශක නිර්මාණය කළා මේ පැත්තට. හරිද? PC රේඛාවට සමාන්තර වෙන්න තමයි හේතු දක්වන්න කියන්නේ. මෙන්න මේකයි සමාන්තර වීමට හේතු. හරි? බලන්න මොකද්ද කියලා. දැන් අපි පොඩි නිර්මාණයක් කළොත් C ඉඳන් මෙන්න මේ කැපිච්ච රේඛාව මෙන්න මෙතෙන්ට අපි දන්නවා මෙන්න මේ දුරයි මෙන්න මේ දුරයි සමානයි. හරිද? ඒ වගේම අපි දන්නවා මෙන්න මේ දුරයි සමානයි.
මොකද අරය C වල ඉඳන් මෙතන තියෙන අරය වෘත්තයේ අරය මෙන්න මෙතනත් අරය. හරිද? එහෙනම් මේක මේ සමචතුරස්‍රයක් වෙනව නේද? අපි D වල ඉඳන් නිර්මාණය කළේ මෙන්න මේ දුර කවකටුවට අරගෙන ඒ දුරම ඡාපයක් කපා ගත්තේ. හරිද? ඒ හින්දා මෙන්න මේ දුරයි සමාන වෙනවා. අපි දන්නවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට නිර්මාණයක් කළොත් මෙන්න මේ දුරයි සමාන වෙනවා. ඇයි? වෘත්තයේ ආරය C වලින් CP දුරයි මෙන්න මෙතන Q කියලා දාගත්තොත් CQ දිරයි සමාන වෙනවා. ඒ වගේම අපි දන්නවා මෙන්න මේක අංශක 45යි. හරි? ඒක අංශක 45යි. මේක අංශක 90යි. එහෙනම් මෙතනත් අංශක 45යි. මෙතන ලම්බ සමච්ඡේදකයක් ගහලා ඉඳලා මෙන්න මේක හරියට බෙදෙන හින්දා මෙන්න මේකත් අංශක 45යි. මේක 90යි. මේක 90 එනම් මේ සමචතුරස්‍රයක්ම තමයි වෙන්නේ. බැලුමටම පේනවා. එතකොට සමාන්තරාශ්‍රයක් කියලා මේක ඔප්පු කරගත්තා නම් සමචතුරස්‍රයක් හරි මොකක් හරි කියලා මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙනවා. හරිද? හරි එහෙනම් අපි අර කියපු කරුණු ටික දාලා මේ ගාන බලමු. ලියමු. ඉස්සෙල්ලාම ලියන්න ඕනේ කෝණ සමාන කරගන්න වෙනවා. PCD කෝණය සමානයි අංශක 45යි. මේ කෝණය අංශක 45යි කියලා අපි දන්නවා. එයි මෙන්න මේ කෝණ සමච්ඡේදකයක් අපි ගහුවනේ මෙතන. කෝණ සමච්ඡේදකයක් ගහලා තමයි මේක බෙදලා තියෙන්නේ. මේ කෝණ සමච්ඡේදකනේ මෙතන ගියේ. ඒ හින්දා එහෙනම් ඒක අපි නිකම්ම දාමු අංශක 45 කියලා ඒක දන්න හින්දා. ඊට පස්සේ ලියන්න CDP කෝණය කීයද? මෙන්න මේ කෝණය තමයි ඊළඟට ගන්න. මෙන්න මේක අංශක 90 හින්දා මෙතන ලම්බ සමච්ඡේදයක ගහුව අංශක 90යි. එහෙනම් CDP කෝණය අපිට ලියන්න වෙනවා. ඒක වෙනවා අංශක 45. මොකද 180 අඩු කරනවා. ත්‍රිකෝණයේ කෝණයක 180යි 180න් අඩු කරනවා. මේ 45යි මෙන්න මේ 90යි 135ක් අඩු කරන්න ඕනේ. ඒක ලිව්වත් කමන්නේ 90 එකතු කිරීම 45 කියලා අංශක දාන්න. ඒතර එතනත් අංශක 45ක් එනවා. එහෙනම් මෙතනත් 45යි මෙතනත් 45යි. හරි? ඊට පස්සේ බලන්න අපි නිර්මාණයක් කළා මෙන්න මෙතන Q කියලා දාගෙන CQ වලට යා කරගත්තා. මේ පාද අතර සම්බන්ධය මම ඊළඟට ගන්නවා. මේක දැන් සමචතුරස්‍රය කියලා පෙන්වන්න ඕනේ. එතකොට එහෙනම් කෙලින්ම QD CP සමාන්තර වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. QC මෙන්න මේ Q මෙන්න මේ C QC රේඛාව වෘත්තයේ අරය වෙනවනේ. එහෙනම් QC රේඛාවයි CP රේඛාවයි දෙකම වෘත්තයේ අරය වෙන හින්දා ඒ දෙක සමානයි. QC සමානයි CP හේතුව තමයි වෘත්තයේ අරය. හරි. ඒක හරි. ඊට පස්සේ මට කියන්න මෙන්න මේ දුරයි සමානයි. ඇයි? අපි ස්පර්ශක නිර්මාණය කළානේ එකම දුර අරගෙන.
D ඉඳන් ඇඳි ස්පර්ශකයක් ඉඳ මෙන්න මේ දුරයි සමානයි. DQ සමානයි DP හේතුව තමයි D සිට ඇඳි ස්පර්ශකය. හරි. අපි දන්නවා මෙන්න මේ දුරයි සමානයි. ඇයි සමද්වීප ත්‍රිකෝණයක් ඇයි අංශක 45 මෙතන මේකත් අංශක 45 අපි හොයාගත්තා. එහෙනම් ඒ 45 වීම නිසා මෙන්න මේ DP දුරයි CP දුරයි සමාන වෙනවා. හරිද? කලින් හොයාගත්තා ඒක සමද්වීප ත්‍රිකෝණයක් හින්දා CP දුර සමාන වෙනවා DP දුරට. හේතුව තමයි DPC සම ත්‍රිකෝණයක්. කලින් අපි ඒක ඔප්පු කරා අංශක 45 කියලා. මෙන්න මේක අංශක 45 මේ කෝණෙත් අංශක 45. ඒ හින්දා මෙන්න මේ පාත් දෙක සමාන වෙනවා. එහෙනම් මට කියන්න QC ඒ සේරම පාද හතරම සමාන වෙනවනේ. CP සමානයි DP. එනේ CP සමාන වෙනවා DP. එහෙනම් QC CP DQ ඒ සේරම සමාන වෙනවා. එහෙනම් පාද සේරම සමාන වෙනවා. DQ සමාන වෙනවා QC සමාන වෙනවා CP සමාන වෙනවා DP සමාන වෙනවා. එනම් පාද හතරම සමානයි. ඒ හින්දා අපි ලියන්න ඕනේ PDQC සමචතුරස්‍රයක් වෙන මෙන්න මෙතනත් අංශක 90 වෙනවනේ කොහොමද? ඒ හින්දා PDQC සමචතුරස්‍රයක් නැත්නම් සමාන්තරාංශයක් වෙයි කියලා ලියන්න. එම නිසා PDQC සමාන්තරාංශයක ඒ හින්දා PC සමාන්තරයි DQ. Q කියන්නේ අපි නිර්මාණයක් කරගත්ත එක. ඒක අපි දක්වලා තියෙන හින්දා ගැටලුවක් නැහැ. එහෙනම් මේ දෙක සමාන්තර වෙන්න ඕක තමයි හේතුව. සමාන්තාංශය නැත්නම් සමචතුරස්‍රයක් වෙනවා කියලා අපි දැන් හේතු දක්වලා තියෙන්නේ. හරි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි නැවත අලුත් ගණනකින් හමු වෙමු.